And now, live at 8. ආයුබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින් අද ඔබ මම චන්දන ජයසිංහ මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වැඩබහර ගනී. අමාත්‍යංශ 25ක් සඳහා ලේකම්වරු පත් කෙරේ. වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර ලේකම් දුරයට. එජාප නායකත්වය බාර ගැනීමට හිටපු කතානායක කරු ජයසූරිය එකඟත්වය පළ කරයි. සමගි ජනබලවේගේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට. අර්බුද මැද්දේ අපූරු සත්‍යග්‍රහය. ස්වර්ණවාහිනී YouTube පරිශීලකයින් මිලියනය ඉක්මවයි. නව අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත්වලට සහභාගී වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර පූජනීය ස්ථාන කිහිපයක් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රුවන්වැලිසෑය චෛත්‍යාරාමාධිකාරී රජරට නුවර කලාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි මහසෑය වැඳ පුදා ගනු ලැබුවා. ඉන් අනතුරුව අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි බැහැදුටු අග්‍රාමාත්‍යවරයා අනතුරුව ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. ආරාධන් වහන්සේගේ ආනුභාවයෙන් දස බිම්බරක් වාර්ෂික පරාදේ කරා පානුභාවයෙන් ද්වාසුදාස ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී උතුරු මධ්‍යම දිසාවේ අභිකරණ සංඝනායක ලංකාරාම විහාරවාසී පූජ්‍ය රලපනාවේ ධම්මජෝති හිමියන් අග්‍රාමාත්‍යවරයාට විශේෂ අනුශාසනාවක්ද සිදුකොට සෙත් පිරිත් සජ්ජායනා කළා. දැන් ඔබතුමා අවසෝලා කියලා ඉවරයි. ඔබතුමාගේ සහෝදරය අවසෝලා කියලා ඉවරයි. හොඳ කල්පනාකරණයක් ඇති හොඳ පිරිසක් පත් කරගෙන රට බාර කරලා තියෙනවා. මෙතන ඉඳලා රට හොඳින් කරගෙන යන්න ඔබතුමාලාට ඒ වගකීම දැන් පවරලා අග්‍රාමාත්‍යවරයා මිරිසවැටිය විහාරාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. නැති ඇමතුමාලා හැම ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. සන්තෝෂයි. අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් ගෙනියන වැඩපිළිවෙලට යම්කිසි ශක්තියක් වෙන්න බුද්ධි දානයයි ශ්‍රම දානයයි දෙන්න වෙනවා. සමහර රෝස මල් තියෙනවා ඒවා පර වෙලා වැටුණා සුවඳ තියෙනවා. ඒවල්. ඒ නිසා අපි ගාව හිටපු අය ඉන්නවා නොහිටපු අය ඉන්නවා. ඒගොල්ලෝ ගාවක් තියෙනවා මනුස්සකම් තියෙනවා ගුණධර්ම දක්ෂතාවයක් තියෙනවා. ඒ හැමෝම එකතු පාදා කරගෙන මේ ගමන අපි යන්න උත්සාහ කරන්න ඕනේ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජයන්ති විහාරයේ වැඳ පුදාගෙන උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පණ්ඩිත පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන්ගේද ආශිර්වාද ලබා ගත්තා. මේ රට නිදහස් කළා. මිනිස්සු දැන් හුස්ම ගන්නවා යහපත්. හැබැයි මිනිස්සුගේ කෙලෙහි ගුණි ඔච්චර මොනවා කිව්වත් මොන පවුරු එකතු වෙලා පහර ගැව්වත් මිනිස්සු පිළිගත්තේ නැහැ. මේ අතර අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් නවරජයට විශේෂ අනුශාසනාවක් සිදු කළා. මේ වන විට මැතිවරණය අවසానයි. ඒ වගේම මැති ඇමතිවරු පත් කරලත් අවසానයි. රටේ ජනතාව රජයේ ඉල්ලීමට තාමත්ම හොඳින් ඇහුම්කන් දුන්නා. මැති ඇමතිවරු මේ වතාවේ ඒ අමාත්‍ය දුරේ වගකීම බාරගත්තේ දළදා වහන්සේ වැඩ වසන ඒ සෙවණේ ඉඳලා. ඒ නිසා විශේෂයෙන්ම මේ දිවුරුම් දීම අර්ථවත් වෙන්නට ඕන. නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් අද වැඩබහර ගනු ලැබුවා. ඒ සිය අමාත්‍යංශවලදී. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලේ රමුක්වැල්ල මහතා නාරායන්පිට පොල්හෙන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩබහර ගනු ලැබුවා. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව කිව්ව අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධව. ඒකට ජනතාව මරමක් දීලා තියෙනවා. ජනතා පරමාධිපත්‍ය ගැන අපි කතා කරනවා නම් ජනතා පරමාධිපත්‍ය තුලම ව්‍යවස්ථාව ඉල්ලීම සම්බන්ධව සහතිකයක් වුණ අපිට දීලා තියෙනවා. ඒ සහතිකය ඉෂ්ට කිරීමේ වගකීම අපිට තියෙනවා.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 25 වන මහලේ පිහිටි සංචාරක අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩභාරගත්තා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා වැඩභාර ගනු ලැබුවේ ඉසුරුපායේදී. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කර මහතා පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කළා. මගේ පත්වීමේ ලිපිය ගේන්න අමතකුණා. ඔබතුමාට බලයක් නැහැ මට ඉඩ දෙන්න. අන්න ගේන්න ඇරියම. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ වැඩභාර ගත්තා. දෙහිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සිය අමාත්‍යාංශයේදී වැඩභාර ගනු ලැබුවා. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා අද නාරාහෙම්පිට කම්කරු දෙපාර්තමේන්තුවේදී සිය දොරේ වැඩකටයුතු ආරම්භ කළා. 1931 ඉඳන් ඇමතිවරු 27 දෙනෙක් කටයුතු කළා තිනවා. මම තමයි 28 වෙනි කැබිනට් අමාත්‍යවරයා. මේ අමාත්‍යවරුන් අතරින් කම්කරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඩී.බී. විජේතුංග මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජනාධිපතිවරුන් වශයෙන් පත් වෙලා තියෙනවා. ඒකත් කියන්නේ. මට ඒ වාසනාව නැති වුණත් මම ඒ අමාත්‍යවරුන් ලබාගත් වාසනාව සිහිපත් කිරීම මගේ කාර්යභාරයක් කියලා මම විශ්වාස කරනවා. නව රජයේ විදුලි බල අමාත්‍යවරයා වශයෙන් පත්වීම් ලැබූ ඩලස්සලහ පෙරු මහතා අද සිය තනතුරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ විදුලි බල අමාත්‍යාංශයේදී. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අද නිල වශයෙන් රාජකාරී ආරම්භ කළා. නවරචේ මහාමාර්ග අමාත්‍ය ධූරයේ හිමි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා. හොඳ අත්පොළ සංහාඩක් එක්කාසු කරමු. මේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වමු. මේ රට හදන, මේ රට වැඩබිමක් කරන, මේ රට සංවර්ධනය කරන වැඩ පිළිවෙල අද මගේ අමාත්‍යාංශය කුරුණෑගලින් ආරම්භ කරන්න කියලා. ඒ නිසා තමයි අද මේ වැඩ කටයුත්ත මහපාර අයිනක දාගෙන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉඩම් කැබිනට් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද සවස තම අමාත්‍යාංශයේදී මෙලෙස වැඩ ආරම්භ කළා. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා බත්තරමුල්ල සුහුරුපායේදී අද පෙරවරුවේ වැඩභාර ගනු ලැබුවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ රටේ අර්බුද රාශියක් ඇති කරා. ඒ අර්බුද නිසා 19 වෙනි ව්‍යවස්ථාව ගෙන යහපාලන රජයටවත් අවුරුදු 5කට එහා පවත්වන්නට බැරුව ගියා. ඉතින් මේක රටට ගැළපෙන දෙයක් නෙවෙයි. මේක අපි වෙනස් කරන්න ඕනේ. පිට සිද්ධ වෙනවා අලුතෙන්ම ව්‍යවස්ථාවක් මේ රට හඳුන්වා දෙන්නට. හැබැයි ඒ සඳහා කාලයක් ගත වෙනවා. එතෙක් බලා සිටින්න බෑ අපිට 19 වෙනි ව්‍යවස්ථාව ඉවත් කිරීම සඳහා. ඒ නිසා මගේ යෝජනාව නම් මම හිතනවා මේක තමයි රජයේ බොහෝ දෙනෙකුගේ යෝජනාව. මේ පාර්ලිමේන්තුව කැඳවුවාම මේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය ඉවත් කිරීමට ඒක අවලංගු කිරීමට අපි කටයුතු කරන්න ඕනේ. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දුන් ඩී.වී. චානක මහතාද ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 25 වන මහලේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේදී සිය වැඩ කටයුතු ආරම්භ කළා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද අද නිල වශයෙන් තම දොරේ වැඩභාර ගනු ලැබුවා. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා අද මෙලෙස වැඩභාර ගනු ලැබුවා. විසිතුරු මසුන් මෙරිදිය මත්ස්‍ය හා ඉස්ස නැති කිරීම, දිහිවර වරාය සංවර්ධන, බහුදින දිහිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද අද පෙරවරුවේ මාලිගාවත්ත දිහිවර අමාත්‍යාංශයේදී සිය වැඩ කටයුතු ආරම්භ කළා. නවරජයේ අමාත්‍යධුර විෂයන් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් දැන්. මේ පාර අමාත්‍යංශ වෙනකොට රටේ තියෙන සියලුම අංශයන් ටික ආවරණය වෙන පරිදි ඒ හැම අංශයකටම ඉලක්කයක් සමග වැඩපිළිවෙලක් එක්ක බලාපොරොත්තුවක් එක්ක තමයි මේ පාර අමාත්‍යංශය බෙදලා තියෙන්නේ. දුමින්ද
දිසානායකලා හිටියේ මොන ඇමතිද? කුසිකර්ම ඇමති. දැන් නියම ටොපිය. මේකේ ශ්‍රී ලංකා කට්ටියට හොඳම වැඩේ. රාපෙරන්න ඕන එක්කෙනාට තල් ඇමතිකම දීලා තියෙනවා. අලහාරන්න ඕන එක්කෙනාට අල ඇමතිකම දීලා තියෙනවා. යාන්දු ඇතුලේ ප්‍රබල අමාත්‍යංශ ජනාධිපතිතුමා ලබා දීලා මේ ලබා දුන්න අමාත්‍යංශයේ මේ ආශ්‍රයේ ජීවත් වෙන හැම පවුලකටම උදව් කරන්න මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. විෂයන් බෙදීමේදී ඒ විෂයන් ධානුකූලව බෙදීමක් සිදු වෙලා නැහැ. අර සිල්ලර කඩ වගේ බෙදලා තියෙන එක තමයි පෙනී යන්නේ. අමාත්‍ය ධූර 28ත් විද්‍යානුකූලව අමාත්‍යංශ ගැළපෙන ආකාරයට ඒ බෙදීම් කටයුතු කරලා තිබ්බා. වගේම රාජ්‍ය අමාත්‍ය ධූරත් එක එක අමාත්‍යවරයාට ගැළපෙන ආකාරයට ඒ රාජ්‍ය අමාත්‍ය ධූරත් අපිට හිමි වෙලා තිනවා. උලන් ගැහුවේ මිරිස් කුඩලින් දැන් වේවැල් අතර දීලා තියෙන්නේ. වේවැල් වල ඉඳන් මේ දේශපාලනේ ඇමතිකම් බෙදලා තිනවා. පිත්තල ඇමතිලා. අපි අහලා තියෙනවද මැටි ඇමතිලා. අපි අහලා තියෙනවද විසිතුරු මාළු ඇමතිලා. මෙහෙම කැබිනට් ලෝකෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, ලොෙත් නැහැ. මගුල් මඩුවට යනකොටත් මම දැනගෙන හිටියේ නෑ මම රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා. හැබැයි ඔබතුමාලා ගොඩනගපු ආයේ ශක්තිය සියල්ල එක්ක ඒ සියලු වගකීම් ටික ඔබතුමාලත් එක්ක එකට එකතු වෙලා ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච ඉලක්කයටත් එහා ගෙනියන්න අනුරාධ ජයරත්න ඔබතුමාලත් එක්ක ඉන්නවයි කියන පණිවිඩය අපි ඔබට මේ වෙලාවේ දීලා බා. දැන් ප්‍රාණ ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මේ කැබිනට් ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශ මතක තියාගන්න දැන් වෙනම මෙමරි චිප් එකක් ඔළුවට දාගන්න ඕන. මම දැක්කා ඒක ඇමතිවරයෙක් කලින් සඳහා කාණු කපන ඇමති, මැටි වැඩ ඇමති, බතික් වැඩ ඇමති, පොල්රා, තල්රා, කිතුල්රා ඇමති. ඔන්න ඔහොමත් තිබුණා නේද? මම හිතන්නේ මේවල ඇමතිවරු පත් කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමත් බොහොම හොඳට හිතලා තීන්දුව අරගෙන තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. කිකිලි වලට, බිත්තරට, ඒ වගේම වැසිකිලි වලට ඒ වගේ හැම දෙයකටම දැන් ඇමතිවරු පත් කරලා තියෙන මේක මහා විහිළුවක්. දැන් සමහරු අමාත්‍ය මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිහා බලලා hina වෙලා ඉන්නවා. මම ඒ අයට චෝදනා කරන්නේවත් ඒ අයට විහිළු කරන්නවත් යන්නේ නැහැ. මොකද ඒ අයගේ මානසිකයි. අද මත්ද්‍රව්‍ය ප්‍රශ්නය දැවැන්ත ප්‍රශ්නයක්. අපි තරුණ කටයුතු අමාත්‍යාංශයේ පුනරුත්ථාපන අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් දෙක සාකච්ඡා කරනවා මේ තරුණයන්ව මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච තරුණයෝ පුනරුත්ථාපනය. කුඩු ගැහුවා කියලා 54 දාලා හිරේ දාලා හරියන්නේ නැහැ. කුඩු විකුණනව ඒ යන විදිහට යන්න පුළුවන්. මේ දවස් දෙකක් කුඩු පාවිච්චි කරලා අහුණා. ඒ ළමයි පුනරුත්ථාපනය කරා. එහෙමනම් මේ පුනරුත්ථාපන වැඩපිළිවෙලක් අපි හදන්න. නව කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද ප්‍රදානය කළා. මෙම පත්වීම් සිදු කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. නව කැබිනට් අමාත්‍යංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන් තම පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද ලබා ගත්තා. අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස පත් කර ඇත්තේ WM.DJ ප්‍රනාන්දු මහතායි. විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා යළිත් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර විශ්‍රාමික මේජර් ජෙනරල් ඒ.කේ. සුමේද පෙරේරා මහතා පත් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා ලෙසයි. විශ් පේමසිරි මහතා පත් කර ඇති අතර එස්.ආර්. ආටිගල මහතා පත් කර ඇත්තේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙසයි. රාජ්‍ය සේවා පළත් සභා සහ පළත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා ලෙස ජේ.ජේ. එම්.කේ.බී. හරිශ්චන්ද්‍ර මහතා වනජීවී හා වන් සංරක්ෂණ ලේකම්වරයා ලෙස පත් කෙරුණා. එන් පෙරේරා මහතා පත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ සිරිනිමල් පෙරේරා මහතායි. මේ අතර රජයේ සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ලිඛිතව මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය බහර ගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය බහර ගැනීමට පසුගිය කාලයේ දිගින් දිගටම තමන්ට ලැබුණු යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව හිටපු කතානායකවරයා සඳහන් කළ බවයි ඒ මහතාගේ ප්‍රකාශකයෙකු ස්වර්ණවාහිනියට පැවසුවේ. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 සඳහා වන ලැයිස්තු අද මැතිවරණ කොමිසමට බහර දුන්නා. මෙතෙක් ඉදිරිපත් කර නොමැති පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු හෙට දිනය වන විට ලබා දෙන ලෙසයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටියේ.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම හෙට දිනයට පෙර සිදු කළ යුතු වනවා. කෙසේ වෙතත් මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිය ලැයිස්තු ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන පක්ෂ 5ක් පමණයි. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හා අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයයි. සමගි ජන බලවේගයේ හවුල්කාර පාර්ශව තමන්ට හිමි කොටස් ඉල්ලා සිටීම හේතුවෙන් ජාතික ලැයිස්තුව සකස් කිරීම යම් අර්බුදයකට පත්ව තිබුණා. කෙසේ වෙතත් අද පස්වරුවේ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් පක්ෂයේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට බහර දුන්නා. ඒ අනුව රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස බාකිර් මාකර්, හරයින් ප්‍රනාන්දු, ඉරාන වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට පත් කර තිබෙනවා. සන්ධානගත වෙලා ඉන්න පක්ෂවල ආශීර්වාදයේ කැමැත්ත ඇතුව සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කරා මේ 7 දෙනා. එක්සත් ජාතික පක්ෂයේ කාණ්ඩායමට ඕනනම් සුපිරිසුදු කාණ්ඩායමට පුළුවන් අපිත් එක්ක සන්ධානගත වෙන්න. ජනතාව අපිට වරමත් දීලා තියෙනවා විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ විදියට. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැන් ඒකත් තාම ප්‍රමාදයිනේ ඔබතුමාලගේ. ඔව් ඒක ඉතින් එච්චරම ගැටලුවක් නැහැ. ඒකට සුදුසුම කෙනා තෝරා ගන්න තමයි උත්සාහ ගන්නෙ. අද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව අද කතා කරෙත් නැහැ. අපි අද කතා කරේ පක්ෂයේ සංවිධාන කටයුතු පිළිබඳව කතා කරා. අපි නමක් යවුවේ නැත්තම් නීති ප්‍රතිපාදන අනුව තියෙන්නේ නාම ලේඛනයේ අංක 1ට ඉන්න එක නම් මැතිවරණ කොමසාරිස්වරට පත් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද ගැටලුවක් නැහැ ඉතින්. අංක 1මටම තීරණය මිස්ටර් ජෝන් නම්බර් 3 වෙන්න ඕනේ. මේ අතර මතභේදයට තුරු දී ඇති අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගත යුතු තීරණය පිළිබඳව මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා පැවසුවේ නීතිපති උපදෙස් අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. විශාල සාපයක් බවට මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පත් වෙලා තියෙනවා. මම ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක අවස්ථා 3-4ක් කතා කළා. අපි දෙන්න අතර කිසිම ගැටුමක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. මොකද මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වලින් අපි පොර කනවා කියලා කිව්වා. මේක ඊටාම නරක ප්‍රතිරූපයක්. නමුත් උන්වහන්සේටත් මටත් එවැනි තීරණයක් ගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණ මැහුරුවේ වේදිනගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ. දැන් සමන් පෙරේරාගේ නම සමන් පෙරේරා විසින්ම නම් කරලා අරලා තියෙනවා. ඒ තමයි පක්ෂයේ අයිතිකාරයා, පක්ෂයේ සභාපතිවරයා. පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ තමන්ම පත් වෙන්න. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අපේ ජනබල පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධුරයක් නෙවෙයි. මේ පක්ෂයට පිබිදීමක් ආවේ මේ පක්ෂේ නම දැනගත්තේ අපේ ව්‍යාපාරය නිසා. මන්ත්‍රී ධුරය ඥානසාර හාමුදුරුවන්ට දෙනවද? රතන හාමුදුරුවෝ පත් වෙනවද? එහෙම නැත්නම් අපි දෙන්නම නොන තුන්වෙනි පාර්ශ්වයක් පත් වෙනවද කියලා අපි සංසුන් මනසකින් සාකච්ඡා කළ යුතුයි. ඊට පස්සේ තීරණයක් ගන්න ඕන සභාවේ පොදු එකඟතාවයෙන් වඩාම සුදුස්සා කවුද කියලා. ඒ සාකච්ඡාවකට ඉඩ ඇහුරුනේ වේදිනගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ නිසා. මේක විසඳ ගන්න දැන් තියෙන එකම ක්‍රමය තමයි අධිකරණ ක්‍රියාවලියකට අනිවාර්යෙන් යන්න සිද්ධ වෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා මාගේ නිර්දේශකින් තොරව පත් කිරීමට කිසිම බලයක් කිසි කෙනෙකුට නැහැ. ඒ නීතිමය බලය අපි ඉස්සෙල්ලම පෙන්වන්න ඕන. මැතිවරණ කොමසාරිස්වරයාට. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අවුරුදු 3ක් ඇදී යන්න පුළුවන් වෙන අඩුව. අනේ මේ මන්ත්‍රී ධුරය නොලැබුණා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. කරුමයක් වුණා. මේ අතර අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ තියෙන්නේ රට පුරාම බෙදා හැරපු පක්ෂයේ විසින් මුද්‍රණය කරපු අත්පත්‍රිකාව. මේ අත්පත්‍රිකාවේ සඳහන් වෙන්නේ අපේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු කියලා. මේක තමයි පක්ෂයේ විසින් ජනතාව අතර ඉදිරිපත් කරපු ඒ කිවිසුම. නමුත් අද වෙනකොට අපේ රතන ස්වාමින් වහන්සේ විවිධ ප්‍රකාශ කරන අපි දකිනවා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සම්බන්ධව. නමුත් මම උන්වහන්සේට මතක් කරනවා ඔබ වහන්සේට අයිතිවාසිකමක් නැහැ. විවිධ තීරණ ගන්න බෑ. ජනතාවට දුන්නු මේ කිවිසුම සම්බන්ධව වගකීමක් තියෙන්න ඕනේ. මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගලගොඩ අතේ ඥානසාර හිමියන්ට ලබා දිය යුතු බව පවසමින් ගාල්ල නගරයේදී සත්‍යග්‍රහයක් පැවැත්වුණා. මෙලෙස ගීත ගායනා කරමින් සත්‍යග්‍රහයක නිරත වුණේ අපේ ජනබල පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයෙකු වන රන්දික අතුකෝරාල මහතායි. අන්තවාදී ක්‍රියාකලාපයන්හි නිරත පුද්ගලයෙකු පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශන අතරමඟ නතර කිරීමට තමන්ට සිදු වූ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද අනාවරණය කළා. ඒ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්
ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වී යලි මෙරටට පැමිණි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් රිම්සාන් නැමැති පුද්ගලයෙකු පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් සිදු කළ විමර්ශන අතරමඟ නතර කරනු ලෙසට රාජ්‍ය බුද්ධි සේවය තමන්ට දැනුම් දුන් බව එවකට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද සඳහන් කළා. රිම්සාන් නැමැති පුද්ගලයා නුදුරු දිනකදී තුර්කියෙන් ලංකාවට පිටුහල් කිරීමට ඉඩ ඇති බැවින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ගුවන් තොටුපළේදී ඔහුගෙන් ප්‍රශ්න කරනු ලෙසට 2018 වසරේ මාර්තු 14 වැනි දිනය දරන ලිපියක් මගින් පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබූ බව ඔහු පෙන්වා දුන්නා. රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ විමර්ශන නතර කරනු ලෙසට තමන්ට දැනුම් දුන් අවස්ථාවේ ඒ පිළිබඳව පොලිස්පතිවරයා හරහා ලිඛිත දැනුම් දීමක් සිදු කරනු ලෙසට තමන් රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දුන් බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව 2018 වසරේ මාර්තු මාස 14 වැනි දින එවකට පොලිස්පති පෝජිත් ජයසුන්දර මහතා විසින් රිම්සාන් පිළිබඳව සිදු කරමින් තිබූ විමර්ශන නතර කරනු ලෙසට දැනුම් දෙමින් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට ලිපියක් යොමු කර තිබූ බවත් ඔහු කොමිසම හමුවේ පෙන්වා දුන්නා. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් එවකට නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම් පත්මසිරි ජයමාන්න වෙත යොමු කරන ලද ලිපියේ පිටපතක්ද ඔහු කොමිෂන් සභාවට ඉදිරිපත් කළා. මේ අතර ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් සහ දෙහිවල ට්‍රොපිකල්ලින් ලැබුම්හලේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරාගත් අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් වැනි අන්තවාදීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව සතිපතා පොලිස්පතිවරයාට වාර්තා කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ටාශය කටයුතු කළ බව ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද සාක්ෂි දෙමින් පැවසුවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියට රැගෙනවිත් දඬුවම් කිරීමට තමා කැපවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ මහනුවරදී. අපි දැක්ක පහුගිය දවස් කීපය තුළ සමහර අයට ඕන මේ රටේ මිනිස්සු බෙදන්න. ඒ බෙදන්න ඕන අය මුස්ලිම් ජන සමාජය, සිංහල ජන සමාජයත් එක්ක, කතෝලික ජන සමාජයක් එක්ක, අපේ හින්දු ජන සමාජයත් එක්ක එකතු වෙන්න හදනකොට ඒක කඩාකප්පල් කරන්න මුදලට ක්‍රියා කරන ඇතැම් මිනිස්සු අභූත චෝදනා ඉදිරිපත් කරමින් සමාජ ජාලයේ යම් යම් දේවල් කියන්න පටන් ගන්නවා. මේ රටින් අපිට තරම් මුස්ලිම් සමාජය තුලින් අන්තවාදය ඉවත් කරන්න ඕනකම වෙන කාටවත් නැහැ. ඇයි ඒ අන්තවාදීන් ඉන්න තාක්ක, ඒ ත්‍රස්තවාදීන් ඉන්න තාක්ක අපිට නිදහසේ ඉන්න බෑ. ඒ හින්දා අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කවුරු හරි පාස්කු ප්‍රහාරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන්න අපි උපරිමයෙන්ම ගන්නවා. ඒ සාධකයන් අපි අත් දෙනවා. නැවතත් ලයිව් එටේට් සමගින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී හානිටපත් නිවාසවලට වන්දි ඉල්ලා අගුණකොළ පැලැස්ස ප්‍රදේශීය පිරිසක් ඊයේ මෙන්ම අදත් විරෝධතාවක නිරත වුණා. මෙම විරෝධතාව අතරතුර නතර කිරීමට පොලිසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ අතර අද එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා කළුවල් කැඩීමේදී තම නිවාසවලට හානි සිදු වූ බව අඟුණකොළ පැලැස්ස ජන්තුර ප්‍රදේශවාසීන් පවසනවා. එම අලාභහානිවලට නිසි වන්දියක් නොලැබුණු බවට චෝදනා කරමින් එම ප්‍රදේශවාසීන් විරෝධතාවක් ආරම්භ කළා. සර්ලා කරන්න උදව්ව ඕක තමයි. ගෙවල් වලට හානි වෙච්ච ටෙස්ටමන්තු කරලා ආවිල්ලා තියෙනවා. පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට රුපියල් 5000යි 10000. තවම ආවිල්ලා තියෙනවා 250. දින ගානක් තිස්සේ මෙතන මේ උද්ඝෝෂණ පවත්වනවා, එක දේවල් කරනවා. නමුත් කිසිම විසඳුමක් පවත්වෙන්නේ නැහැ. අපිට ටෙස්ටමන්තු හදලා ආවි කීයේ 175යි 200යි 740යි ඔන්න වගේ මෙන්න මේ අර පුතාගේ ගෙයි කැඩිලා ගිහිල්ලා 14000 ගානේ ආවිල්ලා තියෙනවා. 14000 ගානේ පුළුවන් දෙයක් ඒ වැඩිම ටැක්ස් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සිදු කළ චීන සමාගම ඉදිරිපිට මෙම විරෝධතාව සිදු කළා. ප්‍රදේශවාසීන් එහි සේවයේ නියුතු චීන ජාතිකයෙකු සිය බහරයට ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහෙම ඔයාලට එහෙම වළක්වන්න බෑ. හරිද? නෑ සර්. ඒක මේ අධිකරණ. ඔයාලට මීටින් එකක් හෙට දවල් එකට දීලා තියෙනවා. ප්‍රදේශවාසීන් දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කිරීමට සූදානම් වූ අතර එම ස්ථානයට පැමිණි පොලිසිය විරෝධතාව නතර කරන ලෙස දන්වා උසාවි නියෝගයක් ඉදිරිපත් කළා. බලධාරීන් සමග හෙට දිනේදී සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට ඌ පොරොන්දුවකින් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා. ස්වර්ණවාහිනිය හැමදාමත් ශ්‍රී ලාංකේය අභිමානය බවට පත් වුණා. අපේ ඒ විශිෂ්ට ගමන් මඟ තවදුරටත් තහවුරු කළ බව පසුගියදා යළිත් සනාථ වුණා. ඒ විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුලද ජනතා විශ්වාසය දිනාගත් ස්වර්ණවාහිනිය YouTube නාලිකාව සඳහා පරිශීලකයන් බිලියනය ඉක්මවීමත් සමගයි.
23 වසරක් පුරා ලාංකීය රූපවාහිනී කලාව තුළ ඉහළ නමක් රැඳූ ස්වර්ණවාහිනිය හැමදාමත් ඔබට සමීප වුණා. ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. ගෙවුණු වසරවල ස්වර්ණවාහිනිය ගොඩනැගූ ශ්‍රී ලාංකේය අභිමානය විද්‍යුත් මාධ්‍ය ශේත්‍රයේ හිණිපෙත්තට ගෙන ගියා සේම සමාජ මාධ්‍ය තුළද ස්වර්ණවාහිනියට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ බව සනාථ කරමින් ස්වර්ණවාහිනී YouTube නාලිකාවේ පරිශීලක සංඛ්‍යාව මිලියනය ඉක්මවීමට පසුගියදා සමත් වුණා. විද්‍යුත් මාධ්‍ය ශේත්‍රයේ ජාතික වගකීම ඉටු කළ ස්වර්ණවාහිනිය සමාජ මාධ්‍ය තුළද සිය ජාතික මෙහෙවර ඉටු කරමින් යන ගමනේ යෝධ පියවරක් බවට මේ කඩයිම පත්වනවා. දිනපතා විකාශය වන ඔබේ සිත්ගත වැඩසටහන් ස්වර්ණවාහිනී YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි. එමෙන්ම කාලීන හා දේශපාලන සජීව වැඩසටහන්ද ටෙලිනාට්‍යද අපේ YouTube නාලිකාව ඔස්සේ පසුව නැරඹීමට සුවහසක් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා කර දී තිබෙනවා. ඡන්ද ප්‍රතිඵලයේ පළමුව ඔබ වෙත ගෙන ආවේ ස්වර්ණවාහිනිය. මෙරට රූපවාහිනී ප්‍රවෘත්ති කලාවේ පෙරගමන් කරුවා වූ ලයිව් ටේට් ඇතුළු ප්‍රවෘත්ති YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන ඔබට දිනපතා නැරඹිය හැකියි. විද්‍යුත් මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළද විශ්වසනීය ප්‍රමුඛයා බවට පත්වමින් තවත් අලුත් වැඩසටහන් හා ටෙලිනාට්‍ය ඔබ වෙත ගෙන ඒමට රට ඉල්ලන අපේ ස්වර්ණවාහිනිය ඉදිරියටත් සූදානම්. හැමදාමත් මෙන්ම ස්වර්ණවාහිනිය කෙරෙහි ඔබ තැබූ මිලියනයක් වූ විශ්වාසයට අපේ උත්තමාචාරය. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ගුවන් විදුලි ප්‍රවර්ධන ඉතිහාසයේ වෙනස් කළ වඩාත් ජනතාවාදී ක්‍රියාදාමයක් වූ ශ්‍රී FM බඩුමල්ල ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී FM ගුවන් විදුලියට 20 වසරක් සපිරීම නිමිත්තෙන් අද යලි ආරම්භ කළා. ඒ කළුතර දිස්ත්‍රික්කයෙන්. යලි ආරම්භ වුණු ශ්‍රී FM බඩුමල්ල ප්‍රවර්ධන වැඩසටහනින් දිනකට රුපියල් 50000ක් වටිනා පාරිභෝගික භාණ්ඩ ඇතුළත් බඩුමලු ජයග්‍රාහකයන්ගේ නිවසටම ගොස් ලබා දීම මෙහි විශේෂත්වයයි. අද කළුතර දිස්ත්‍රික්කයේ නයිදුව, ලිටල්ටන් වත්ත, වස්කඩුව සමගිපුර ආදී ගම්දනව් හරහා ශ්‍රී FM ප්‍රවර්ධන රථය ගමන් කරනු ලැබුවා. මෙලෙස බඩුමලු ලබා දෙන්නේ ශ්‍රී FM මහන දයාබර ශ්‍රාවකයන් සඳහායි. ශ්‍රී FM මහන ශ්‍රාවකයන් සිය නිවස ඉදිරියේ මං අහන්නේ ශ්‍රී FM හෝ ශ්‍රී මා ළඟින්මයි වැනි වැකි ප්‍රදර්ශනය කිරීම තුළින් ශ්‍රී FM බඩුමල්ල දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මුලදියරේදී අද සිට මාස 3ක කාලයක් දක්වා දිනපතා මෙම බඩුමලු ලබා දීම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී FM ගුවන් විදුලිය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග පිළියන්දල මිහිඳුරුපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් අඹුසැමි යුවළගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර හිමිව තිබෙනවා. මේ අතර බැද්දගාන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවටගත් මව සහ පුත්‍රයාගෙන්ද රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන බව පොලිසිය සඳහන් කළා. පිටකොට්ටේ බැද්දගාන ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් තොගයක් සහ රුපියල් ලක්ෂ 70ක මුදලක් සමග අත්අඩංගුවටගත් 42 හැවිරිදි කාන්තාව සහ 19 හැවිරිදි ඇගේ පුත්‍රයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේව කරලා ජීවත් වෙන්න බෑ මේ පොඩි ළමයා කොච්චර අමාරුද කියලා බලන්න. මේ ළමයා නැනකට කියාවද යවන්නේ මෙයාව. නෑ සර් අනේ මම මේ බල්ලව දෝවවදී මෙයාගේ වදින්න නැත්තේ. මෙයාව තමයි වාහනේ ආවේ. කැලණිය මීගහවත්ත පොලිසිය සිදු කළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගැනුනේ දරුවන් තිදෙනෙකුගේ මවක්. ඇයගේ වැඩිමහල් පුත්‍රයා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙක් වන අතර අනෙක් දරුවන් දෙදෙනා ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන බවයි පොලිසිය පැවසුවේ. සුකෝපභෝගී ජීවිතයක් ගත කළ සැකකාර කාන්තාව බන්ධනාගාර රැඳවියෙකුගේ මෙහෙයවීම මත 19 හැවිරිදි තම පුත්‍රයා මාර්ගයෙන් හෙරොයින් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. මේ අතර රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෝටර් රථයකින් රැගෙන යමින් සිටි අඹුසැමි යුවළක් පිළියන්දල මිහිඳුපුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ටාශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 23 වන වියේ සහ 21 හැවිරිදි එම අඹුසැමි යුවළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් පවයි පොලිසිය පැවසුවේ. මේ අතර බොරැල්ල පොලිසිය බොරැල්ල සින්නදූපත ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවක් හෙරොයින් සහ රුපියල් 1,15,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. 39 හැවිරිදි අදාළ කාන්තාව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් සිදු කරගෙන යන හෙරොයින් ජාවාරමට අදාළ මුදල් හුවමාරු කිරීමේ අතරමැදියෙකු ලෙසයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව ඇය විසින් පසුගිය මාස 3ක කාලය තුළ රුපියල් 60,35,000කට ආසන්න මුදලක් විවිධ ගිණුම් වලට හුවමාරු කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබුණා. එතකොට
තමුන්ට මේ account එකට තමුගේ account එකට සල්ලි එවන්නේ කවුද? සල්ලි එනවා කියලා දන්නවද තමුන්ට? මෙච්චර එනවා කියලා දන්නවද? දැන් මේ සල්ලි වලින් තමුන්ට කොටසක් ගන්නවද? සමාන දෙකකට වගේ 15000ක් එතකොට මේ සල්ලි ගේන්න එන පුද්ගලයාගේ account එකට කෙලිම දාන්න පුළුවන්. ඒ වගේ account එකකට දාන්න. ඒ වගේ කාටද දාන්න ඒක මාව ඒක පාවිච්චි කරලා. ඉතින් ඕගොල්ලෝ මේ වර්ත නැතිවත් ගොඩා ගන්න කියලා මේ දැන් ඔයාගේ accounts වල check කළාම ඔයාගේ මේ 60 ලක්ෂ ගාණක් ඇවිල්ලා තියෙනවා මේ ගිය කාලෙට. ඕගොල්ලෝ අතරමැද ඉඳලා මෙහෙම සල්ලි අරගෙන ඒ ජාවාරමට සම්බන්ධ වෙන හින්දා තමයි ඒව නවත්තන්න බැරි වෙලා තියෙන්නේ. අන පුද්ගලයෝ ඔයද ඉන්නේ? ඒගොල්ලෝ කොයිද දන්නේ ආරයන් ඉන්නේ කියන එක දන්නේ. උතර මේ හෙරොයින් කොහොමද ලැබෙන්නේ තමයි? ඒක දුන්නේ ගෙදර වැඩ කරන හින්දා මේක දීලා වැඩක් කරගෙන මං කෝ සල්ලි නැහැ ගෙදර වැඩ කරන්න ඔක්කොම කුඩු පොඩු මිනිස්සු ඉන්නේ කිව්වම තමයි ඔක වෙලා තිබ්බේ. මේ අතර පොලිස් විශේෂ කාර්යබලකා තංගල්ල කඳ උරේ නිලධාරීන් වලස්මුල්ල මැදගංගොඩ ගල්පෙලන් හේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අවි නිෂ්පාදනාගාරයක් වැටලීමට කටයුතු කළා. එහි තිබේ නිෂ්පාදනය කළ ගිනි අවි දෙකක් සහ T56 වර්ගයේ උණ්ඩ 6ක් ඇතුළු ජීව උණ්ඩ 11ක් සොයා ගැනීමට හැකි වුණා. නවකමුව පොලිසිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කඩු 7ක් සහ ජීව අත්බෝම්බ දෙකක් මෙන්ම හෙරොයින් ග්‍රෑම් දෙකක් සමග සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර හෙරොයින් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 10,000ක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා අද මාවනෙල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. වට වටින් අටට සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද කොළඹ පිහිටි විහාරස්ථාන දෙකකට පැමිණ සංඝරත්නය ආශිර්වාදය ලබා ගත්තා. අද රට විරුවන්ව අමතක වෙලා තියෙන්නේ. ලක්ෂ ගණනින් අන්ත අසරණ භාවයට පත් වෙලා සිටින්නේ. රජයෙන් ඉල්ලීමක් කරනවා බොහොම ඕනෑකමින් මේ පිටරටවල අනාථ වෙලා සිටින බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටිනවා නැවතත් වරක් අපේ රටට ආපසු පැමිණෙන්නට. එයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා. රාජාංගනයේ පහේ කනුව යාය පහ නවෝදයා විද්‍යාලයේ වයස අවුරුදු 16ක සිසුවෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම සිසුවා සමග පන්ති කාමරයේ සිටි සිසුන් 32 දෙනෙකු සහ තවත් සිසුන් 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම පාසලේ ගුරුවරුන් 7 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර එම පාසල වසා දැමීමටද බලධාරීන් කටයුතු කළා. ඒ සමගින් දැනට අප සමුගන්නවා. යලි හමුවෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.